නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්ම මාර්ගය ගැන කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි මේ දිනවල අනාත්ම ලක්ෂණ සූත්‍රය වැඩසටහන් මාලාවක් විදිහට ඉගෙන ගන්නට යෙදෙන්නේ. මේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව අවසන් වුණාට පස්සේ වැඩසටහන් 5කින් අපි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ නෙත්තිප්පකරණය ඇසුරු කරගෙන ඔබ හැම දිනාට දහම් කරුණු ටිකක් ඉගෙන ගන්නට අවස්ථාව ඉදිරියේදී යෙදෙනවා ධම්මෝසද සද්ධර්ම දේශනා මාලාව තුලින්. අද අපි ඉගෙන ගන්න යන්නේ චේතනාව ගැන. දැන් මේ ගැන කියා දෙන්න මත්තෙන් මම මුලින්ම කැමති මේ වැඩසටහන ආරම්භයේදීම මේ ලෝවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට, විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය මුල් කරගෙන දුකටපත් වෙලා ඉන්න හැම කෙනෙකුට, මේ රටවාසී විදේශවල ගත කරන. මම දැක්ක පහුගිය කාලේ එක වැඩසටහනක රතන සූත්‍රයෙන් පස්සේ රාත්‍රී 9ට විකාශනය වෙන ඒ රතන සූත්‍ර සජ්ජායනාවෙන් පස්සේ අපගේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ බොහෝ අයව දැනුවත් කරනවා. ආධාර උපකාර බොහෝ අයට සලසා දෙනවා. ඒ අතර ලෙබනනේ දියණියක්, විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන දියණියක් බොහොම කාරුණික සටහනක් ඉදිරිපත් කළා තිබුණා. මේ රටේ ජනාධිපතිතුමාගෙන්, මේ රටවාසීන්ගෙන් ඒ අයටත් රැකවරණය සලසා දෙන්න කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. පස්සේ මම ඒ දරුවා කවුද කියලා දැනගත්තේ. ඒ ලෙබනනේ පදිංචි කාංචනා දිසානායක කියලා අම්මා කෙනෙක්ගේ දියණියක්. මම හිතන්නේ දුව බොහොම යහපත් කෙනෙක්, පැවිදි වෙන්නත් අදහස තියෙන. ඉතින් ඒ රටවල් වලට ගිහිල්ලා දුක් විඳ තමන්ගේ මේ රටේ ඉන්න මව් දෙමාපියන්ට සලකමින්, ඉතින් ඒ ගිහිල්ලා ඉන්නේ ඒ රටවල් වලට ගියේ විනෝද වෙන්න නෙවෙයි. ඒ දරුවන්ටත් උගන්වලා ලොකු මහත් කරගෙන ඒ දරුවන්ටත් අනාගතයක් හදා දෙන්න ඒ මගක් සලසන්ට ගිය බොහෝ ඇත්තෝ ඉන්නවා. ඒ අය විතරක් නෙවෙයි, විවිධ රටවල් වල දරුවෝ ඉගෙන ගන්න ගිය අම්මලා තාත්තලා ගොඩාක් අය ඉන්නවා. ඒ හැමෝම මේ රටේ ඉපදිච්ච අය. ඒ වගේම තමයි අපේ රුධිරයට ඥාතිකම් කියන අය, කතෝලික වේවා, සිංහල වේවා, හින්දු වේවා, කවුරු හරි මේ රටවාසී අය නම් අපි කල්පනා කරගන්න ඕනේ අපි හැම දිනාට කොයි මොහොතක හරි පිහිටක් හදනවා කියන සිතක් ඇති කරගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ උපයවන දේවල් වලින් මේ රටේ ආර්ථිකය මේ හැමදේම ගොඩනගෙන්නටත් උපකාරයක් වුණා. ඉතින් විශේෂයෙන්ම ඒ අසරණ බවට පත් වෙලා ඉන්න විදේශ රටවල් වල ඉන්න මව් දෙමාපියන්ට, දරුවන්ට, ඉගෙන ගන්න සියලු දරුවන්ට අපි සිහිපත් කරනවා
හිත ශක්තිමත් කරගන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහිපත් කරගන්න ඕනි. මෙත් සිතක් උපදව ගන්න ඕනි. පුළුවන් විදිහට එකිනෙකාට උපකාර කරගෙන ආරක්ෂා සහිතව කටයුතු කරගන්න ඕනි. රතන සූත්‍රයේ සජ්ජායනා කරගන්නට මේ විදිහට මේ ධර්මයක් මෙනෙහි කරගෙන නුවණින් කටයුතු කරගන්න කියලා අපි මේ වෙලාවේ හැම දිනාට සිහිපත් කරන්ට කැමැති. පින්නතුනි අද අපි ඉගෙන ගන්නේ චේතනාව ගැන. මේ චේතනාව ගැන බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙන විස්තර හරි පුදුම හිතෙනවා. කෙනෙකුට පුළුවන් මේ ගැන නුවණින් විමසද්දි ලොකු ගැඹුරක් කරා තමන්ගේ හිත මෙහෙවන්නට චින්තාමය ප්‍රඥාව තියෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. අපි දන්නවා මේ පංච උපාදානස්කන්ධය ගැන කියා දෙද්දි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූපෙට, වේදනාවට, හඳුනා ගැනීම, චේතනාව, සිත එහෙම නැත්නම් විඥානය, මේ පහට. මේ පහට තෘෂ්ණාවෙන් බැඳිලා ගිහිල්ලා ඉන්න හින්දා අපි කියනවා මේ පහට කියන පංච උපාදානස්කන්ධ කියලා කියනවා. රහතන් වහන්සේලාට මේ පහ ගැන තෘෂ්ණාව ප්‍රහීන වෙලා තියෙන. තෘෂ්ණාව නැහැ. ඒ නිසා රහතන් වහන්සේට තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් නෙවෙයි. අපි කියන පංචස්කන්ධයක් කියලා. තෘෂ්ණාවෙන් තොර වූ ස්කන්ධ පහක පැවැත්ම විතරයි රහතන් වහන්සේලාට තියෙන්නේ. අපිට ඉතින් මේ පහක් තියෙනවා, තෘෂ්ණාවක් තියෙනවා, බැඳීනුත් තියෙනවා. 1000ක් ඒ හින්දා ඇති වෙච්ච ප්‍රශ්න ගොඩකුත් එක්ක පඹගාලක පැටලිලා වගේ ජීවිත තමයි පින්නතුණි අපිට තියෙන්නේ. දැන් අද අපි ඉගෙන ගන්න චේතනාව ගැන. මේ චේතනාවට තව නමක් පාවිච්චි කරන සංඛාරය කියලා. මේ සංඛාර කියලා කියන්නේ චේතනාවටමයි. සංඛාර කියලා කියනවා හේතුන්ගෙන් හටගත්ත ලෝකේ තියෙන සියලු දේටත් සංඛාරයක් කියලා අපි කියනවා. නමුත් මෙතනදී අපි කතා කරන්නේ මේ චේතනාව ගැන. මේ පංච උපාදානස්කන්ධේ චේතනාව ගැන තමයි අපි ඉගෙන ගන්න. ඒතර මේ වේදනා සංඥා මේ චේතනා සිතක් ඇසුරු කරගෙන මේ සිතක උපදින ධර්මතා. ඒතර මේ චේතනාව ගැන කතා කරද්දී අපි තේරුම් ගන්න ඕනේ මේ මානසික සිතක තමයි මේ චේතනාව හටගන්නේ. මේ පංච උපාදානස්කන්ධයට අයිති තවත් එක ධර්මතාවයක් මේ චේතනාව කියන්නේ. ඒතර මේ චේතනාව සදාකාලිකයිද? නෑ, චේතනාව සදාකාලික නෑ. శాశ్వත දෙයක් නෙමෙයි. අනිත්‍ය දෙයක්. මේ චේතනාවක පැවැත්ම මේ හටගන්න එක් චේතනාවක පැවැත්ම පැය ගණන් පැය දෙක ගණන් තියෙන එකක්ද? නෑ. ඊටාම සුළු මොහොතයි ගණනය කරන්නත් බෑ. ඒ චේතනාවක් ඉපදිලා පැවතිලා නැති වෙලා යනවා. ඒක තමයි සංකතයක ලක්ෂණ කියලා කියන්නේ. එහෙනම් ඒ චේතනාව එච්චර වේගෙන් වෙනස් වුණේ ස්පර්ශ වේගවත් වෙනස් වුණ නිසා. එන ස්පර්ශය ඇති වෙද්දිම වේදනා සංඥා චේතනා උපදිනවා. ස්පර්ශ නැති වෙද්දි වේදනා සංඥා චේතනා නැති වෙනවා. කොච්චර වේගෙන් මේව වෙනස් වෙනවද? කාට දිසේ නොවේවා කියලා ඒව වෙනස් කරන්න පුළුවන්. එතන මේ චේතනාව ගැන කියා දෙන්නේ කොහොමද? සංකතයක ලක්ෂණ තියෙනවා. සංකතය කියන්නේ උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤසත්තම් පඤ්ඤායති. ඒ කියන්නේ උපාදෝ පඤ්ඤායති කියන්නේ හට ගැනීමක් පේන. ස්පර්ශය ඇති වෙච්ච ගමන් චේතනාව උපදිනවා. ඒ වගේම තමයි උපාදෝ වයෝ පඤ්ඤායති නැති වී යාමක් පැනෙනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති ඉපදීමයි නැතිවීමයි අතර වෙනස් වෙමින් පවතින එකක්. මේ බලන්න චූටි මොහොතක් ඇතුළත කොච්චර දේවල් වෙනස් වෙනවද? මේ කල්පනා කරගන්න ඕනේ සමහර වෙලාවල් වලට මං අහගෙන එක හාමුදුරු කෙනෙක් කියනවා බණක් කියද්දි මං අහපු එක. එක දවසක් ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා මේ මැස්සෝ. එතකොට මේ මැස්සියෙකුයි එකට එකතු වෙලා පොඩි වෙලාවකට ඊටාම හිතා ගන්න බැරි ස්වල්ප මොහොතකට මේ බාන්න ඊ ලෝකීත රාගයෙන් බැඳීම චේතනාත්මකව මේ බාන්න මැස්සියෙකුට බැඳිච්ච විදිහක් මේ ලෝකේ ස්වභාවය කල්පනා කරලා බාන්න
මේ චේතනාවක පැවැත්ම හට අරගෙන නැතිවීම කොච්චර වේගවත්ව සිද්ධ වෙන එකක්ද? මේක දකින්න ලොකු සිහියක් ඕනි. ලොකු සිතක ඒකාග්‍රතාවයක් මේ සඳහා අවශ්‍යයි. දැන් පින්නතුනි අපිට කොච්චර චේතනා පහළ වෙලා ඇද්ද අතීතේ? දැන් මේ ඉන්න බණහගෙන ඉන්න වෙලාවට මොහොතකට කලිනුත් සමහර වෙලාවල් වලට කොච්චර චේතනා පහළ වුණාද? බාණ්ඩේව අතීතයට ගියා. සමහරලාට බණහන්න කලින් සමහරට දුවට හරි පුතාට හරි සද්දයක් දාලා තමයි වාඩි වුනේ. එහෙමත් වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් මහත්යට බැන බැන ඉඳලා වෙන්න ඇයි පුළුවන්. සමහරලාට ඇවිල්ලා මේ බණ ටිකක් අහන්න වෙන්නේ මෙහිමයි කියලා වාඩි වුණේ උඹලා කටවාගෙන හිටපියව කියලා එහෙම වෙන්නත් පුළුවන්. සමහරලාට මේ බණහන්ට කලින් බාන්ට නිරුද්ධ වී ගිය චේතන මහත්ය කියන්නේ තමුසේ කොච්චර බණ ඇහුවත් ඇති වැඩක් තියනවද ඕයි කියලා සමහර වෙලාවල් වලට කියන්ට ඇති. පින්වතුනි මේ ඔක්කොම සිද්ධ වුණේ චේතනාවක් මුල් කරගෙන ඉපදිච්ච දේවල්. දැන් බලන්න මේ බණහන්ට මොහොතකට කලින් චේතනාව පහළ කරලා වාඩි වුණා බණහන්ට. නමුත් කල්පනා කළ බාන්ට අද දවස පුරාවට මේ මොහොතට කලින් කොච්චර චේතනා පහළ වුණාද? ඊයේ දවසේ පැය 24ට කොච්චර චේතනා පහළ වුණාද? ඒවා කොච්චර ඇති වෙලා නැති වුණාද? අපි කලකිරුණාද? මේවා අනිත්‍යයි කියලා අපිට නිකමටවත් කල්පනා වුණාද? නැහැ. අපිට ඒව ගැන කල්පනා කරන්න වෙලාවක් නැහැ. මොකද කොරෝනා ප්‍රශ්නේ හින්දා. කොරෝනා විතරක් නෙමෙයි වෙන ප්‍රශ්න තිබුණත් වෙන ඒවා කල්පනා කර කර ඉන්නවා මිස කාලය ගත වෙලා යනවා. පින්නොතිනි කල්පනා කළ බාන්ට දවස් දෙකකට කලින් චේතනා පහළ වුණේ නැද්ද? මේ චේතනා පහළ කිරිල්ල ගැන ඔබට දැන් ඇති කියලා හිතෙන්නේ නැද්ද? මාසයකට කලින් කොච්චර චේතනා පහළ වෙලා ඇද්ද? ඊට කලින් කොච්චර චේතනා පහළ වෙලා ඇද්ද? කොළු ගැටවුන්ට සමහරලාට ගෑනු ළමයි ගැන කොච්චර චේතනා පහළ වෙලා ඇද්ද? ගෑනු ළමයිට සමහර පිරිමි ළමයි ගැන කොච්චර චේතනා පහළ වෙලා ඇද්ද? ඌව තමයි නිසදැස් විදියට එන්නේ. කවි සින්දු විදියට එන්නේ. නිකන් ඉන්න වෙලාවට හුරුවම් බබා ඉන්නේ. මොකක් වෙලාද? මේ පහළ වෙච්ච චේතනත් එක්කයි. සමහර වෙලාවල් වලට කල්පනා කළ බාණ්ඩ අතීතේ ඒ දැකපු අහපු දේවල් මුල් කරගෙන ගැටුම් හදාගෙන ඒ පුද්ගලයන්ට බැනවැදිලා කෑ ගහලා රණ්ඩු අල්ලපු වෙලාවල් නැද්ද? මේ චේතනාව ද්වේෂෙත් එක්ක එකතු වෙලා, මේ චේතනාව රාගෙත් එක්ක එකතු වෙලා, මේ චේතනාව එක්ක මෝහය එකතු වෙලා, මේ චේතනාවත් එක්ක ඉරිසියාව කියන කෙලෙස් කිලිටි එකතු වෙලා අපි හිත කය වචනෙන් කටයුතු කරපු විදිය කල්පනා කරන්න. පින්වතුනි බලන්ට අතීතයේ කොච්චර ඒව ගණනය කරන්න බෑ. කෝටි මෙච්චරක් චේතනා පහළ වුණා කියලා කාටද ගණන් කරන්න පුළුවන්? ගණන් කරන්න බෑ. එච්චර චේතනා කන්දරාවක් අපේ අතීතයේ පහළ වුණා. ඒ චේතනා මුල් කරගෙන කය වචනේ හිත හසුරලා අපි කරපු කියපු කොච්චර දේවල් තියෙනවද? පින්වතුනි මේ චේතනා දිහා ආපස්සට හැරිලා බලන්න. මේ චේතනා පහළ වුණේ මොනවා ගැනද? ඇසට දකින රූප ගැන. මේ හිතේ පහළ වෙන චේතනාවලට අපි කියනවා රූප සංචේතනාය කියලා. කණෙන් ආපු ශබ්ද ගැන අපේ හිතේ චේතනා පහළ වුණාම ඒකට කියනවා ශබ්ද සංචේතනා කියලා. කන්ට එන ශබ්ද මාතෘකා කරගෙන හිතට අරමුණක් කරගෙන ඒ ගැන චේතනා පහළ වුණා අපිට. නාහිට දැනෙන ගඳ සුවඳ මුල් කරගෙනත් අපේ හිතේ චේතනා පහළ වුණාම ඒකට කියනවා ගන්ධ සංචේතනාය කියලා. දිවට දැනෙන රස ගැන අපිට චේතනා පහළ වෙනවා. අපි කියනවා රස සංචේතනා කියලා. කයට දැනෙන පහස ගැන අපිට චේතනා පහළ වුණාම මනසේ අපි කියනවා පොට්ටබ්බ සංචේතනා කියලා. හිතට එන අරමුණු ගැන අපිට චේතනා පහළ වුණාම අපි කියන ඒවට ධම්ම සංචේතනාය කියලා. එතකොට මේ අතීතේ පහළ වෙච්ච චේතනා ගැන සමහරලාට ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම? අයියෝ මං අසවලුන්ට මෙහෙම කිව්වේ ඇයි? මං හරියට මේ මොන හරි දැහුවාම කල්පනා කරලා විමසලා බලන්නේ අර පිටිපස්ස කඩාගත්ත දිමියා වගේ එකපාර දඟලනවා කෑ ගහගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? හත්මුතු පරම්පරාවම නහ ගන්නවා. ඒ වගේ ඊට පස්සේ එළියට බැහැ ගන්න බැරි විදියට මං කටයුතු කරගත් ඒවා ඔබට අපිට අපි කාටත් නැද්ද? තියෙනවා. මේ සත්ව ලෝකේ හැටි පින්නතුනි පුදුම වෙන්න එපායි වගේ. මේ චේතනා ගැන අද අපිට කල්පනා වෙන්නේ නැද්ද? අයියෝ මා හිස් දේවල්නි.
ඒ දේවල් ඉදිරියේ අපි චේතනා පහල කරලා කලබලෙන් කටයුතු කරපුවා කියලා මොකක්ද උනේ? අපිට නොකරින්ටත් තිබුණා නේද? පින්වතුනි හොඳට කල්පනා කරලා බලන්න මේ චේතනාව ගැන. එහෙනම් මේ මනුස්ස ලෝකෙත් තියෙන චේතනා, තිරිසන් ලෝකෙත් තියෙන චේතනා, නිරේ තියෙන චේතනා, අසුර ලෝකෙ තියෙන චේතනා, නිම්මාන රතියෙ තියෙන චේතනා, චාතුම් මහරජකෙත් තියෙන චේතනා, යාමෙත් තියෙන චේතනා, තාවතින්සෙත් තියෙන චේතනාමයි. ඒ වගේම තමයි බ්‍රහ්ම පුරෝහිතයේ තියෙන චේතනාමයි. ඒ වගේම තමයි සුභකින්හි තියෙන චේතනාමයි. රූප බ්‍රහ්ම ලෝක, අරූප බ්‍රහ්ම ලෝකවල තියෙන චේතනාමයි. පින්වතුනි මේ තුන් ලෝකෙම තියෙන චේතනාවලට අපි ආස කරන්නේ මොනවටද? මේ චේතනාවලට අපි උපදින්න කැමතියි කියලා කියන්නේ මොකක්ද? මේ චේතනාවක් උපද්දව ගන්නට කැමතියි කියන එකයි කියන්නේ. වෙනනම් කියන්න දෙයක් නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ චේතනාව කොහොම දකින්න කියලාද දේශනා කළේ? කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ දකින්න කියලා කිව්වා. මේ බලන්ට ඒ කියපු උපමාව කොච්චර වටින එකක්ද කියලා කල්පනා කරන්න. කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ බලන්න කිව්වේ මේ චේතනාවේ ආදීනවයක් දකින්න කිව්වේ. මේ චේතනාවේ හිස් බවයි පෙන්වා දෙන්නේ. මේ චේතනාවට ඇලිච්ච සත්වයාට රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් චේතනාවට ඇලිච්ච සත්වයාට ඒකෙන් නිස්සරණය ගැලවීම පිණිස එහි යථාර්ථයයි අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. මේක බෞද්ධ අබෞද්ධ කාටත් පොදු ධර්මතාවයක්. නුවණින් විමසන කෙනෙකුට මේක හරීම වටින එකක්. ඒතර කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ කිව්වේ මොකක්ද? ඒ තමයි අලුත් පිරිසරත් කාටත් දැනගන්න උපමාව මං චුට්ටක් කියන්නම්. අපි හිතමුකෝ පින්නතුනි මිනිස්සෙකුට උමනා වුණායි කියලා අරටුව. කළුවර ගහක තියෙන අරටුව බොහොම වටින එකක්. බුරුත ගහේ අරටුව තවත් වටිනවා. තේක ගහේ අරටුව වටින එකක්. පොල් ගස් වලත් අරටු තියෙනවා. එතකොට මේ ගහක හයිය හත්තිය තියෙන දේම තමයි අපි ප්‍රයෝජනයකට වහලක් ගහන්නට, උළුවස්සක් හදා ගන්නට අපි අරටුව ගන්න. අරටුවක් ඕන මිනිස්සෙක් පොරවක් වගේ එකක් අරගෙන, කෙටේරියක් අරගෙන කැලේකට යනවා. අනේ මේ මිනිස්සයාට හම්බෙන්නේ මහා කැලේකට ගියාම කෙහෙල් වනාන්තරයක් හම්බෙන්නේ. කෙහෙල් කඳන් තියෙනවා වට ප්‍රමාණේ අඩි ගානට කෙහෙල් ගස්, මහා ගස් තියෙනවා, ආන මාළු ඇඹුම්. එතකොට මේ විදියට මහා කෙහෙල් ගස් ගොඩක් හම්බෙනවා. මේ මිනිස්සයා මොකද කරන්නේ? දැන් අරටුවක් ඕන හින්දා මේ කෙහෙල් ගහක් කහක මුලට ගහලා මේ කෙහෙල් ගහ බිමට දානවා. අගින් කපලා දානවා. කපලා මොකද කරන්නේ? රහින්න ගන්නවා අරටුවක් හොයන්න. දැන් කෙහෙල් ගහේ අරටුවක් හොයන්න ගියාම මොකද වෙන්නේ? පතුරු ගැලවි යනවා මිස හොයාගන්න අරටුවක් හම්බෙන්නේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාව දිහා අන්නේ විදිහට බලන්න කියලා. ඔබට මේ කාලේ හැම වෙලෙම අපිට උපමාවට එන්නේ කොරෝනමයි. එතකොට බලන්න කල්පනා කරලා ඔබම වුණත් අර ලක්ෂ ගණන් මැරිලා ඉන්නවා. මිනි වලවල් වල කොච්චර දැම්මද? ලෝයර්ස්ලා කොච්චර ඇද්ද? එතන ડોක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා, ඊට පස්සේ මේ රටවල් වලින් ගිය අය, වෙන රටවල් වලින් ඒ රටවල් වලට පදිංචි වෙච්ච අය, ඊටාම ධනපති අය, සාමාන්‍ය මිනිස්සු කුඩු ගහපු අය, බීපු අය, සල්ලාලා අය, ගණිකාවන් කොච්චර අය මේ මිනි වලවල් වල මැස්සෝ ගානට දාදි හිටියද? ඒතර කල්පනා කරලා බාන්ට මේ මිනිස්සුන්ට පහළ වුනේ නැද්ද චේතනා? පහළ වුණා. දැන් මොකද උනේ? වාතලේ තුල නොපෙනී ගියා වගේ. දී ඇඳපු ඉරක් නැති වෙනවා වගේ ඒ සියල්ල නැති වෙලා ගියා. එහෙනම් පින්නතුනි කල්පනා කරලා බාන්ට අපිට අවස්ථාවක් යෙදෙනවා නම් මේ චේතනාව අවබෝධ කරගන්නට මම හිතන්නේ ඒක තමයි වටිනාම දේ කියලා. එහෙමනම් මේ චේතනාව ගැන අපි චූට්ටක් ඉගෙන ගමු. ඒ වගේම තමයි පින්නතුනි අතීතයේ චේතනා පහළ වෙනවා වගේම තමයි අපිට අනාගතයේ චේතනා පහළ වෙවි. මේ මොහොතේ අපිට චේතනා පහළ වෙනවා. මේ චේතනාව ගැන කියා දෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේගේ ඥානයක් එක. ඒ තමයි අතීතයේ වෙන්න පුළුවන්, වර්තමානයේ වෙන්න පුළුවන්, අනාගතයේ වෙන්න පුළුවන් අපි පහළ කරන චේතනාවක් මුල් කරගෙන ඒවා අපිට විපාක දෙන තැන් බුදුරජාණන් වහන්සේ දකින්න. සමහර චේතනාත්මක අපි රැස් කරගත්ත දේවල් අපිට නිරේ පටිසන්ධින්නේ. කාලය, වේලාව, ස්ථාන මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දකින්න.
සමහර චේතනාත්මකව රැස් කරගත්ත දේවල් പ്രേත ලෝකේ. සමහර චේතනාත්මකව රැස් කරගත්ත දේවල් මනුස්ස ලෝකේ. සමහර චේතනාත්මකව රැස් කරගත්ත දේවල් මුල් කරගෙන ඒ චේතනාව සකස් වෙලා උපදින්නේ අපි දිව්‍ය ලෝකික වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකික වෙන්න පුළුවන්. ඒ ලෝකයේ තමයි මේ විපාකෙහිදී පැමිණෙන්නේ අපිට. මේ බලන්ට චේතනාව ගැන බුදුරජාණන් වහන්සේ තුල තිබෙන විස්මිත අවබෝධය විස්මය ජනක එකක්. දැන් එහෙමනම් මේ චේතනාව අපේ සිතක හටගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. අපි කල්පනා කරන්න ඕනේ. මම මතකයි මේ ඔබම කල්පනා කරපු අපි මීට කලින් දේශනාවකත් මේ ගැන කියා දීලා තියෙනවා. නමුත් ඒ උපමාව ලස්සන එකක් නිසා අලුතෙන් අහන අයත් ඉන්නවනම් ඒ අයටත් එක්ක මේක පොඩ්ඩක් කියා දෙන්න මේ චේතනාව ගැන කියා දෙන්න. පින්වතුනි, චේතනා අපේ කෙස් ගස් වල පහළ වෙන්නේ නැහැ. චේතනා අපේ නියපොතු වල පහළ වෙන්නේ නැහැ. චේතනා අපේ හැමේ නෙමෙයි පහළ වෙන්නේ. චේතනා අපේ රවුල නෙමෙයි පහළ වෙන්නේ. චේතනා පහළ වෙන්නේ කුමකද? සිතකයි. කුමකද පහළ වෙන්නේ? සිතක. ඔබ කල්පනා කරලා බාන්න පින්නතුනි, කෙනෙක් මැරුණාම මිනි පෙට්ටියක දානවා. මේ මිනි පෙට්ටිය දැම්මට පස්සේ අපි හිතමුකෝ ওই මිනි පෙට්ටිය හදපු මිනිස්සු ওই මිනි පෙට්ටියේ තියෙනවා අර නමපු නැති ඇන. අඟලේ අඟල් දෙකේ එක එක සයිස් ඇන ගහලා එළියට ලස්සනට පොලිෂ් කරලා පුදුම ලස්සනට හොඳට මේ ලස්සනට තියෙන ස්මූත් දෙකට බොහොම ලස්සනට තියෙනවා. දැන් අර මැරුණට පස්සේ අර මැරිච්ච කෙනාව අර මිනිය දානවා. ඒ මිනිය දැම්මට පස්සේ කල්පනා කරලා බාන්ට ඒ මිනිය නිකමටවත් කෑ ගහලා කියනවද මේක ඉන්න බෑ, මේකේ ඇන ටික නමලා නැහැ, මේක වෙන පෙට්ටියක් ගෙනින්නේ කියලා නිකමටවත් අර මැරිච්ච කෙනා කියනවද? කියන්නේ නැහැ. ඇයි ඒ? සිතක් නැති නිසා. එහෙනම් අපිට පැහැදිලි මේ වේදනා සංඥා චේතනා කියන දේ උපදින්නේ සිතේ. එතකොට මේ සිතක මේ වේදනා සංඥා චේතනා ඉපදීමේදී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? මේ සිතක වේදනා සංඥා චේතනා උපදිද්දී ඒ සිතක වේදනා සංඥා චේතනා උපදින්න නම් අපි අහපො හොඳට තේරුම් ගන්න. ඒ තමයි මේ සිතක වේදනාවක් සංඥා චේතනා මේ සිතක උපදින්නේ. එතකොට මේ ඒවා එකට උපදිනවා. මේ සිතක වේදනාවක් සංඥාවක් චේතනාවක් මේ සිතක උපදින්නට නම් මේ ලෝකේ ඇසක් තිබිය යුතුයි. මේ ලෝකේ කනක් තියෙන්න ඕනේ. මේ ලෝකේ නාසයක් තියෙන්න ඕනේ. මේ ලෝකේ දිවක් තියෙන්න ඕනේ. මේ ලෝකේ කයක් තියෙන්න ඕනේ. මේ ලෝකේ හිතක් තියෙන්න ඕනේ. මේවා මවපු දෙවිය කෙනෙක් හිටියත් එකයි නැතත් එකයි මෙව්ව තියෙනවා නම්. එතකොට මේ සිතක වේදනාවක් සංඥාවක් චේතනාවක් උපදින්නට නම් මේ ලෝකේ හට අරගෙන තියෙන්න ඕනේ මොකක්ද? ආයතන 6ක්. ඒ ආයතන 6 තමයි මොකද්ද? ඇස, කන, නාහය, දිව, කය, සිත. ගස් වලට චේතනා පහළ වෙන්නේ නැහැ. පර්වත වලට චේතනා පහළ වෙන්නේ නැහැ. දියඇලි වලට චේතනා පහළ වෙන්නේත් නැහැ. දැන් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ සිතක මේ වේදනාවක් සංඥාවක් චේතනාවක් ඉපදීමේදී මං කිව්වේ නිකන් මේ වේදනා සංඥා චේතනා උපදින්නේ නැහැ. මේ වේදනා සංඥා චේතනා නැත්තම් සිතක පැවැත්මකුත් නැති වෙනවා. එහෙනම් මේ සිතක වේදනා සංඥා චේතනාවක් උපදින්න නම් මං කියවනේ ඇසක් තියෙන්න ඕනි කියලා. එහෙමනම් අන්න ඇස. ඒ ඇහැට රූපයක් පැමිණලා තියෙන්න ඕනි. එහෙනම් ආලෝකයේ තියෙන වෙලාවක ආලෝකය යමකට වැටිලා ඒක අහපව පරාවර්තනය වෙලා අපේ මේ ඇහි කළු ඉංගිරියාවේ ඒ ඡායාව හට අරගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ අපේ සිතක් මේ සිතක් ඇසක හට ගන්න ඕනේ. අන්න එතකොට ඒ ඇසේ හටගත් ඒ රූපේ ඒ සිතින් විඥාණයෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් එහෙමනම් අන්න ඇස තියෙනවා රූපේ තියෙනවා එතන සිත හටගත්තා. අන්න කරුණු තුනක් එකතු වුණා. එකතු වෙද්දිම
ඒ ස්පර්ශය ඇති වෙද්දිම අන්න සිතේ වේදනා සංඥා හටගත්තා. ඒ විඳින හඳුනා ගන්න දේ තමයි දැනගන්නේ. අන්න ඒ දේවල් හටගත්ත ක්‍රමي. දැන් එතකොට මෙන්න මේ ඇසින් දැනගත් දේ ගැන අපේ හිතට අරමුණක් වෙලා ඒ ගැන අපිට චේතනා පහළ වෙද්දී අපි ඒකට කියනවා අර රූපේ මුල් කරගෙන අපි හිතින් චේතනා පහළ වෙද්දී අපි ඒකට කියන මොකක් කියලාද කියන්නේ? රූප සංචේතනා කියලා කියනවා. මේ සිතක වේදනා සංඥා නිකන් උපදින්නේ නැහැ චේතනා. එහෙනම් මේ සිතක වේදනා සංඥා චේතනා උපදින්න නම් මේ ලෝකේ කනක් තියෙන්න ඕනේ. ඒ කනට ශබ්ද ඇවිල්ලා තියෙන්න ඕනේ. එහෙනම් ඒ කන තුල මේ සිතක් උපදින්න ඕනේ. අන්නේ කනත් ශබ්දත් සිතත් එකට එකතු වුනහම ඒ සිතේ වේදනාවක් සංඥාවක් උපදිනවා. ඒතර මේ කණෙන් අහපු ශබ්දය ගැන අපේ හිතේ චේතනා පහළ වෙනවා නම් අපි ඒකට කියන මොකක්ද? ශබ්ද සංචේතනාව කියලා කියනවා. ඒ වගේම තමයි මේ සිතක වේදනා සංඥා නිකන් උපදින්නේ නැහැ. ඒකට උපකාරයක් ඕනෙමයි. එහෙනම් මේ ලෝකේ නාහයක් තියෙන්න ඕනේ. නාහෙට ගඳ සුවඳ දෙන්න ඕනේ. ඒ නාසයේ සිතක් උපදින්න ඕනේ. මෙන්න මේ කරුණු තුන එකතු වෙද්දී සිතේ වේදනා සංඥා උපදිනවා. මේ දේ අපේ හිතට අරමුණක් වෙලා ඒ ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙද්දී ඒකට බුදුරයන් වහන්සේ කියන මොකක්ද? ගන්ධ සංචේතනා කියලා කියනවා. ඒ වගේම තමයි මේ සිතක වේදනා සංඥා චේතනා නිකන් උපදින්නේ නැහැ. ඒකට උපකාරයක් ඕනේ ඒ වේදනා සංඥා උපදින්න. ඒ තමයි අපිට දිවක් තියෙන්න ඕනේ. අපි හිතමු දිවෙන් තියන්න ඕනේ ලුණු කැටයක්. හැබැයි දිව තිබුණට මදි ලුණු කැටේ තිබුණට මදි. ඇයි ඒ? සමහර ලාවලට අපි මලගෙවල් වල ගිහිල්ලා ඔබට මතක ඇති සමහර ලාවට මලගෙවල් වල රෑ තිස්සේ නිදි මරාගෙන මලගෙදරට වෙලා ඉන්නවා. රෑ 12ට එකට විතර මොකද වෙන්නේ? අපිත් එක්ක මලගෙදර තනි රකින්න ආපු යාළුවන්ට නිින්ද යනවා. ඇයි රෑ 12 වෙනකන් නිදි මරලා හින්දා හොඳට නිින්ද යනවා. යකෙක් ගැහුවත් නැගිටින්නේ. ඒ වෙලාවට මොකද කරන්නේ? මෙයා නිදි බංකුවක් උඩ හරි කටත් අරගෙන කුණු කෙල ටිකක් පෙරාගෙන හොඳට නිදි. ඒ වෙලාවට ඔබට මතක ඇති සමහර ලාවලට අපි හිමින් සැරේ මලගෙදර කුසියේ පැත්තට ගිහිල්ලා ලුණු පොල් කට්ට අරගෙන ඇවිල්ලා අර නිදාගෙන ඉන්න යාළුවගේ කටට ලුණු කැට පුරවනවා. හැබැයි මේ අකා නිකමටවත් නෙවෙයි නැගිටින්නේ. අර ලුණු කැට තියාගෙනම මොකද කරන්නේ? ඒත් ගොර ඇද නිදියනවා. සමහරට අපි සිග්නල් ගන්නවා මූණි. ඔබට ඒ අත්දැකීම් ඇති. දැන් බලන්න ඔබ කල්පනා කළ දිව තිබුණේ නැද්ද? තිබුණා. රස තිබුණේ නැද්ද? තිබුණා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අර දිවේ සිත ඉපදුන්නේ මානසිකාරය ඇති වෙලා. දැන් නිකමට හරි මෙයා ගාලා ඇහැරුණ ගමන් මොකද වෙන්නේ? තුක් ගගා කෙල ගහන්න පටන් ගන්නවා කරපු වැඩි. ඊට පස්සේ එතනින් එහාට අපි නිදාගත්තොත් බේරිලා හමාරයි. දැන් බලන්න අර එයාගේ දිව තිබුණා ලුණු කැට අර හිටපු කට්ටිය දිවට දාලා තිබුණා නිින්ද ගිය වෙලාවේ. හැබැයි ඒ සිතේ වේදනා සංඥා ඉපදුන්නේ ඇයි ඒ? දිව තුල සිත උපදින්න උනේ. දිවත් රසත් තිබුණට මදි. හැබැයි සිතක නිකන් උපදින්නේ නැහැ වේදනා සංඥා. අද දැක්කනේ දා දිවයි රසයි කියන උපකාරයෙන්වත් උනේ. අන්න එතකොට මේ දිවේ හටගත්තී රසය ගැන විඳීම හඳුනා ගැනීම ඇති වෙනවා. එතකොට මේ දිවෙන් දැනගත්තේ රස ගැන එයාගේ හිතට අරමුණු වෙලා ඒ ගැන චේතනා පහළ කරද්දී අපි කියන එකට රස සංචේතනා කියලා කියනවා. පින්වතුනි එන්නේ ඒ විදිහටමයි මේ කයේ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ. ඒ විදිහටම තමයි මනසට අරමුණක් ඇවිල්ලා ඒ ගැන චේතනා පහළ වීමත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැන් පෙන්වා දෙනවා අන්නේ විදිහට ඒ ස්පර්ශය ඇති වෙලා සිතක් එකතු වෙලා ස්පර්ශය ඇති වෙලා එහෙම සකස් වෙන කෙනෙකුගේ ඒ වෙලාවේ එතන තියෙන ඒ රූපය මෙයයි රූපය කියලා. ඒ වෙලාවේ යාගේ හට ගන්න ලුණු කැට ටික දිවට දාද්දි අන්න එකපාර දැන් ඇහැරිලා දැවුණනේ ලුණු රහ අන්න විඳීම ඇති වෙච්ච වෙලාව. අන්න හඳුනා ගැනීම. තොපි මොකද කරේ කියලා අහනවා එකපාර නැගිටලා. අන්න චේතනා පහළ වුණා. එතකොට බාණ්ඩ යාට දැවුණා ලුණු රස අන්න දැනීමක් ඇති වුණා. අන්න පහක් ඉපදුනා. මේ පහට තමයි පින්නතුනේ අපි කියන්නේ මොකක් කියලාද? පංච උපාදානස්කන්ධය.
මේ පහට හානි කරා කියලා වෙලා තමයි තොපි ලුණු දැම්මා වගේ දිවට කියලා තමයි මොකද වෙන්නේ? අරයා රණ්ඩුවට පැටලෙන්න ඉන්නේ. මේ බලන්න මේ පහ මම කියලා අල්ලගත්තට පස්සේ මට මෙහෙම කොලා උඹලා දැනගනින්න උඹලා එකෙක්වත් නිදා ගන්නව නෙවෙයි. ඒ වෙලාවට දැනගන් මං කරනදී උඹලට කියලා මොකද වෙන්නේ? අන්න කෝපේ ඉපදුනා. මේ බාන්න මේ පහකට බැඳීම තුල අපිට සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ කල්පනා කළ බාන්න මේ විදිහට චේතනා පහල කරලා අපි මේ කය වචනේ හිත හසුරුවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කොච්චර ওই වගේ චේතනා පහල කර ওই වගේ වැඩ කරලා ඇද්ද? ඒවා ඔක්කොම මොකද උනේ? අතීතයට ගියා. දැන් ඒව හොයාගන්න නෑ. ඒ මල ගෙදරට ගිහින් බලන්න කෝ ඒ යාළුවෝ ටික. කෝ ඒ මිනිය දැන් එතන. කෝ තමන් එක්ක ඒ විනෝද වෙච්ච විහිළු කරපු කට්ටිය. ඒ කෙනෙක්වත් නෑ. සමහරට අපි ලුණු දාපු අපේ මිත්‍රයා මෙලහට දැන් මේ වෙද්දි මැරිලා. මේ බලන්න මේ ලෝකේ අනිත්‍යතාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ චේතනාවල ධර්මතාවය ගැන කියා දුන්නා. කෙහෙල් ගහක් පතුරු ගහන වගේ දකින්න. මේක තමයි පින්නතුනි චේතනාවේ ආදීනවේ. එතකොට ඒ විදිහට අපේ හිත කාට ගන්නේ චේතනාව අර විදිහට ස්පර්ශෙත් එක්ක ඉපදිලා ස්පර්ශේ නැතිවීමෙන්ම නැති වෙලා යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චේතනාව දෙවියෙක් ඇති කළා නෙවෙයි. මේ චේතනාව තමා විසින් ඇති කළත් නෙවෙයි. මේ චේතනාව ලෝකේ හටගන්නේ කුමක් තිබ්බොත්ද? ඇසක්, කනක්, නාහයක්, දිවක්, කයක්, මනසක් තිබිය යුතුයි. ඒවාට අරමුණු පැමිණිය යුතුයි. ඇහැටනම් රූප, කනටනම් ශබ්ද, නාහෙනම් ගඳ සුවඳ, දිවටනම් රස, කයටනම් පහස. එතන සිතක් ඉපදිය යුතුයි. ඒ ආයතන 6. අන්න එතකොට මේ ස්පර්ශය ඇති වෙද්දී අන්න එතනක මේ වේදනා සංඥා චේතනා උපදිනවා කියලා අපගේ ශාස්ත්‍රීය බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඔන්න ශ්‍රාවකයා හොඳට නුවණින් කල්පනා කරන හොඳට එහෙනම් මේක ලෝක ස්වභාවයක් ධර්මතාවයක්. මේක වෙන කෙනෙක් කළත් නෙමේ තමන් කළත් නෙමේ මේ ආයතන තිබීම මුල් කරගෙන ස්පර්ශය ඇති වෙලා උපදින එක්තරා ධර්මතාවයක් කියලා අවබෝධ කරගන්න. එහෙනම් ඒක ධර්මතාවයක් මිස එයා දැන් දැනගන්නවා මේ චේතනාව ආයතන නැත්තම් ආයතන වල ස්පර්ශ සිද්ධ වෙන්නේ නැත්තම් චේතනා කියලා දෙයක් ලෝකෙ උපදින්නේ නැහැ. එහෙනම් චේතනා අපිට ඕන හින්දා පහළ වෙන එකක් නෙමේ ස්පර්ශේ නිසා උපදින එකක්. ස්පර්ශ කියන්නේ ඇස කන නාහි දිවකය මනස තිබුණොත් ඒ තුල උපදින දෙයක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙහිම. ඒ තමයි අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී කියලා දෙන සංඛාරා භික්ඛවේ අනාත්තා. පින්වත් මහණෙනි මේ චේතනාව අනාත්මයි. මේ ආත්මයකින් තොරව සිද්ධ වෙන ක්‍රියාවලියක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සංඛාරා භික්ඛවේ අනාත්තා. පින්වත් මහණෙනි මේ සංස්කාර එහෙම නැත්නම් චේතනා අනාත්මයි. සංඛාරාච හිදම් භික්ඛවේ අත්ථ අභවිස්සින්සු. පින්වත් මහණෙනි මේ චේතනාව ආත්මයක් වුණා නම් ආත්මයක් කියලා කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් වුණා නම් මෙන්න මේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන හැඟීමෙන් හින්දා තමයි ගොඩාක් මිනිස්සු හිතන්නේ මේ දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන් චේතනාවකින්. ඊට පස්සේ ඕන දෙයක් හොඳ කරන්න පුළුවන් බේත් හේත් නැතුව අරවා මේ ඔක්කොම මවපු ඒවා ඕන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන වැරදි වැටහීම ඉන්නේ. ඇයි? අනාත්මයි කියලා දන්නේ නැති හින්දා ආත්මයි කියන හැඟීම තියෙන හින්දා තමයි ඒ අදහස තියෙන්නේ. මෙන්න මේ අදහස තියෙන හින්දා තමයි මිනිස්සු යාඥා කර කර ප්‍රාර්ථනා කරන්නේ මට මෙව්ව ලැබෙන්න. මගේ සිස්සත්තු මෙහෙම මේ වෙන්න ලැබෙන්න. මට තව හොඳට මතක හිටිරි වෙන්න එක වැඩි වෙන්න. පාඩම් කරන දේ හොඳට මතක හිටින්න. මට මෙව්ව ලැබෙන්න, අරහෙව ලැබෙන්න, මට ડોක්ටර් කෙනෙක් ලැබෙන්න, අරගේ ලැබෙන්න, මේගේ ලැබෙන්න, අසවලා ලැබෙන්න, මෙහෙම වෙන්න, අපේ තාත්තා මෙහෙම වෙන්න, මෙහෙම වෙන්න කියලා ඇයි මිනිස්සු ඉල්ලන්නේ? මේක අනාත්මයි කියලා දන්නේ ආත්මයි කියලා හිතාගෙන ඉන්න නිසා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ චේතනාව ආත්මයක් වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චේතනාව ආබාධ පිණිස පවතින්නේ නැහැ කියලා. පින්වතුනි ඔබ දන්නවා මේ හිත මුලා වුණාට පස්සේ උමතු රෝග ඇති වෙනවා. සමහර කෙනෙකුට හිතෙනවා මේ හැම දෙයක්ම වෙන්නේ තමන්ගේ විධානයක් චේතනාවක් මත සිද්ධ වෙන දේවල් කියලා කල්පනා කරනවා. සමහර වෙලාවට මේ චේතනාත්මක කල්පනා කළ වැරදි පැති වලට කල්පනා කළ මානසිකව ඇති වෙන ප්‍රශ්න තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අහනවා
මේ චේතනාව ආත්මයක් වුණා නම් මේ චේතනාව ආබාධ පිණිස පවතීද කියලා අහනවා. පින්නතුනි එහෙමනම් අපි මොකද කරන්නේ? චේතනාව තමන්ගේ වසඟේ තියෙන එකක් වුණා නම් අපි අර රිමෝට් කන්ට්‍රෝල් එකකින් AC මැෂින් එක ඔන් කරන ඕෆ් කරනවා වගේ, ෆෑන් එකක් ඔන් කරන ඕෆ් කරනවා වගේ, ටීවී එකක් ඔන් කරන ඕෆ් කරනවා වගේ, රේඩියෝ එකේ channel මාරු කරනවා වගේ අපිට ඕන චේතනාව විතරක් අපි පවත්වනවා. ඔබ කල්පනා කරලා බලන්න මේ චේතනාව කොච්චර අනාත්මයිද කියලා. අපි චිත්ත සමාධියක් හදාගන්න කොච්චර දඟලනවද? අපිට ඕනේ මේ චේතනාවක් මුල් කරගෙන අදිෂ්ඨානයෙන් මේ හිත එක අරමුණක තියාගන්න. නමුත් මොකද වෙන්නේ? පුදුම වැඩේ අපේ බලාපොරොත්තු වෙච්ච දේ නෙමේ, හිත ඒ පැත්තට මේ පැත්තට ගමන් කරනවා. මේ අපිට කියලා වෙන එකක්ද? බලන්න මේ හිත තෘෂ්ණාවට බැඳිලා ස්වභාවයෙන් මේ පැත්තට මේ පැත්තට ගමන් කරනවා. එහෙනම් මේ ක්‍රියාවලිය තමන් කරන දෙයක් නෙමේ, එක්තරා ධර්මතාවයකට අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. තෘෂ්ණාවට බැඳිලා ආස කරන අරමුණ පස්සේ මේ හිත විවිධ පැතිවලට ගමන් කරමින් පවතිනවා. මේ ස්පර්ශය මුල් කරගෙන මේ හිතක චේතනා උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චේතනාව මහණෙනි අනාත්මයි. මේ චේතනාව ආත්මයක් වුණා නම් මේ චේතනාව ආබාධ පිණිස පවතින්නේ නැහැ. Tamanට ඕන විදිහට නිරෝගීව පවත්වා ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි පින්වත් මහණනි මේ චේතනාව ආත්මයක් වුණා නම් අපි කාටත් පුළුවන් කිව්ව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි මේ චේතනාව මෙසේ වේවා, මේ චේතනාව මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ කල්පනා කරන චූටි දෙයක් මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්න. ඒ තමයි පින්නතුනි මේ ඔබ කල්පනා කරලා බලන්න ඔබට කවුරු හරි අරියාදුවක් කළා කියලා හිතන්න. ඔබට අරියාදුවක් කළා කියලා හිතන්නේ මේ අපි හිතමු නිකන් අපිට ටිකක් කේන්ති යන යමක් හිතේ මතක හිටින විදිහක් කියලා හිතන්නකෝ. කවුරු හරි අපිට හින්ට් එකක් ගැහුවම නැත්නම් අපි කට්ටියක් ඉදිරියේ ලැජ්ජාවටපත් කළා කියලා හිතන්න. ඊට පස්සේ අපහසුතාවයටපත් වුණාට පස්සේ ඔබ කල්පනා කරලා බාන්න පින්නතුනි රෑ තිස්සේ නිින්ද යන්නේ. දවල්ටත් මතක් වෙනවා, රෑටත් මතක් වෙනවා, පහුවෙනිදාත් මතක් වෙනවා. මේකට කරපු එකට සමහර යාළු මිත්‍රයන්ට කෝල් කරලා කියනවා බං මට අසවලා මෙහෙම කළා මචං පොඩ්ඩක් සෙට් වෙයන් කියලා. කියන්නේ නැද්ද? ඇයි අර පලිය ගන්නකම් ඉන්න බෑ. ඒ ඇස්සේ Tamanට ධර්මෙත් මතක් වෙනවා. ධර්මෙත් මතක් වෙනවා කකචූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා නෙවෙයි. මොනවද? හොරු කණ්ඩායම Tamanව අල්ලගෙන කියතින් මේ දෙකට ඉරද්දිත් ඒ පුද්ගලයා ගැන මෙසිත ඇති කර ගන්නවා නම් එයා තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදී ඉෂ්ට කරන්නේ ඒ විදිහට කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ කියලා අරවාස්සේ අරවත් මතක් වෙනවා. ඒත් බලන්න ඒකත් යටපත් කරගෙන පව් බුරුබුරා එන්නේ මට අසවල ආරියාදුව කළා නයා කියලා පෙන්වුවේ නැත්තම් මුන් අපිව ධර්මිතියෙත් ගැට ගහනවා කියලා බලන්න අරදී මතුවේ වෙන විදිය. මේ බලන්න කල්පනා කරලා එහෙමනම් මේ චේතනාව තමන්ගේ නම් තමන්ට වසන් කරගන්න තිබුණා. මට ඒව මතක් වෙන්න එපා, මට මේ විදිහටම සිත පවතිවා කියලා පවත්වා ගන්න තිබුණා. පින්නතුනි එහෙනම් අපිට පේනවා අපිට ඕන විදිහට එහෙම හිත පවත්වන්න බෑ. අන්න ඒකයි අපි මේ හිත පුහුණු කරන්නේ. මෛත්‍රිය තුල පුහුණු කිරීම තුල එහෙම හදලා හේතු හදලා ඒකට උරුතු දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ද්වේෂය ආදී ධර්මතා උපදින විදිය අවබෝධ කරගෙන ද්වේෂය දුරු කරලා මේ සිත සකස් කරන්න පුළුවන් මිස අපිට ඕන විදිහට බෑ. ඇයි මේ චේතනාව කියන්නේ හේතුකින් හටගත්ත හේතු නැතිවීමෙන් නැති වෙලා යන ධර්මතාවයෙන් යුක්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චේතනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. මානසික ආරවුල් ඇති වෙලා මානසික වෛද්‍යවරු ගාවට යද්දි කොච්චර වෛද්‍යවරු කියනවද මෙහෙම හිතන්න එපා, ඕක මෙන්න මෙහෙම වෙන්නේ, මෙන්න මේ පැත්ත හිතන්න, මෙන්න මෙහෙම කරන්න කියලා කොච්චර කියනවද? කිව්වට කරන්න බෑ. සමහරවිට අපිට බේත් දෙනවා. ඒ බේත් වලින් අපි කිමිකලි මොකද වෙන්නේ? යම් සමහරවිට මානසික වෙනස්කම් ඇති වෙන වෙලාවල් තියෙනවා. ඒකෝට බලන්න හේතු නිසාමයි මේ චේතනාවේ වෙනස්කම් සමහරට ඇති වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනාත්මයි කිව්වේ ඒක. මේ හේතුන්ගෙන් හටගත් හේතු නැතිවීමෙන් නැති වෙන ධර්මතාවකින් යුක්තයි. ඔබ මම කියලා හිතුවත් ඔබ මම කියලා හිතුවේ නැතත් ඔබ හොඳට සිත දිහා බලන් ඉන්න චේතනා මේකේ පහළ වෙනවාමයි.
බොහොම නිහඬව හිත දිහා බලාගෙන ඉන්න මේ හිත කොච්චර කොයි පැත්තට ඊළඟ මොහොතේ මොන පැත්තට හිතවිලි පහල කරයිද? ඊළඟ පාර උපද්දවන හිතවිල්ල මොකක්ද? සමහරට අපිට මේ පැත්තක් හිත යන්න ඕනෙත් නෑ. නමුත් පුදුමයි එක එක අරමුණු වලට එක එක පැති වලට මේ සිත ඔහේ සිතවිලි උපදිනවා. නමුත් අපේ මෝහය නිසා අපිට මේක තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් මහණෙනි මේ චේතනාව අනාත්මයි. අනාත්ම නිසයි ආබාධ පිණිස පවතින්නේ. අනාත්ම නිසයි මේ චේතනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බැරි කියලා දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ මේ ඇස කන නාහි දිවකය මනස මුල් කරගෙන මේ මනසේ අතීතයේ චේතනා පහළ වුණාද? ඒ ඔක්කොම නැති වුණා. ඒ ඔක්කොම චේතනා ස්පර්ශ නිසා ඇස් ආයතන හයි ස්පර්ශයෙන් ඒ චේතනා හටගත්තේ. ඒ ඔක්කොම නැති වුණා. ඒ වගේම අනාගතයේ චේතනා පහළ වෙනවද? අනාගතේ හටගන්න යම් චේතනාවක් වේද ඒවත් ස්පර්ශ නිසා හටගන්නේ. ස්පර්ශ නැතිවීම නැති වෙන 아무තු දෙයක් නෑ. මේ වර්තමානයේ මේ බණහාගෙන ඉන්න මොහොතේ ඔබට ආයතන 6 තියෙනවා. ඔන්න කන්ට ශබ්ද ඇහැට රූපයක් නම් අන්න එතන ස්පර්ශය ඇති වෙනවා. එතන මේ බණ අහහා මනසින් ඔබ කල්පනා කරන චේතනා පහල කර කර බාහිර ස්පර්ශය ඇති වී චේතනා පහල වෙනවා. මේ වර්තමානයේ යම් චේතනාවක් වේද ඒකත් හේතුන්ගෙන් ස්පර්ශ නිසා හටගත්ත ස්පර්ශ නැතිවීමෙන් නැති වෙන එකක්. ඒ වගේම තමයි තමාගේයි සලකන චේතනාවේද කියන්නේ තමන්ගේ මේ ආයතන 6 මුල් කරගෙන තමන්ගේ මනසේ ස්පර්ශයෙන් හටගන්න යම් චේතනාව වේද ඒ ස්පර්ශ නැතිවීමෙන් ඒ චේතනාව නැති වෙනවා. ඒකත් කෙහෙල් ගහ පතුරු ගහන උපමාවටමයි අයිති වෙන්නේ. බාහිරයයි සලකන චේතන තමන්ගේ දුවදරුවන්ගේ ස්වාමියාගේ අන් අයගේ වේවා. ඒ අයගේත් ස්පර්ශය දිව්‍ය ලෝකයේ දෙවිවරු වෙන්න පුළුවන්, සග්දිවිඳුන් වෙන්න පුළුවන්. ඒ ස්පර්ශ නිසාමයි හටගන්නේ. බ්‍රහ්ම ලෝකේ වෙන්න පුළුවන්. එතනත් චේතනා පහළ වෙන ස්පර්ශ නිසා. එහෙනම් 아무තු දෙයක් නැහැ. මේ තමන්ට හටගන්න විදිහටමයි කොයි ලෝකෙ චේතනා ඇති වෙන්නේ. තිරිසන් සතා තුල උපදින්නෙත් එහෙමමයි. ඒ වගේම තමයි ගොරෝසු වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්. ගොරෝසු කියන්නේ මේ ලෝකවල වල හටගන්න චේතනාවක් වෙන්න පුළුවන්. සියුම් චේතනා කියලා කියන්නේ සමාධි ආදී ධර්මතාත් එක්ක උපදින චේතනා. ඒ වගේම තමයි ඒ චේතනත් ස්පර්ශින්මයි උපදින්නේ. හීන ප්‍රනීත හීන කියන්නේ කාමයට අයිති චේතනා. කාමයේ රූප ශබ්ද මුල් කරගෙන පහළ වෙන චේතනා. මනුස්ස දිව්‍ය තිරිසන් ලෝක සතර අපායි. ඒ හැම චේතනාවක්ම හීනේවා. ඒවත් ආයතන 6ක් තියෙන්න ඕනේ. ඒවා ස්පර්ශය ඇති වුණොත් විතරයි චේතනා ඇති වෙන්නේ. ප්‍රනීත කියලා කිව්වේ බ්‍රහ්ම ලෝකවල පහළ වෙන චේතනා. මොකද වෙන්නේ? ඒ චේතනත් ස්පර්ශ නිසා හටගන්න ස්පර්ශ නැතිවීමෙන් නැති වෙන ඒවා. එහෙනම් කාලයත් අවකාශයත් අතුරතුර පහළ වෙන සියලු චේතනා ස්පර්ශයෙන් හටගන්න ස්පර්ශ නැතිවීමෙන් නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි කියලා බුදුරයන් වහන්සේ වදාළා. ඔන්න ඔය විදිහට නුවණින් යම් කෙනෙක් දකිද්දී බුදුරයන් සහන මහණෙනි පස්වග මහණුන්ගෙන් අහනවා මහණනි මේ චේතනාව නිට්ටයයිද අනිත්‍යයිද? ස්වාමීනි අනිත්‍යයි. පින්වත් මහණනි යමක් අනිත්‍ය නම් දුක නම් මේ විදිහට ස්පර්ශයෙන් ඇති වෙලා මේ චේතනාව නැති වෙන එක Tamanට පාලනය කරන්න බෑනේ. කොහොම පාලනය කරන්නේ? ඒක දුකට අයිති. පින්වත් මහණනි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වන ස්වභාවයට යුක්ත නම් ඒ චේතනාව මම මගේ මට ඕන විදිහට පවතින එකක් කියලා සලකන එක හරිද කියලා බුදුරයන් වහන්සේ විමසා හිටියා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඒක වැරදි. එහෙනම් මහණනි ඒ චේතනාව මම මගේ කියලා ගන්න එපා අත්තරින්නේ කිව්වා. අත්තරින්ටේ කියලා කිව්වා. පින්වතුනි ඔන්න ඔය විදිහට මේ චේතනාව දිහා නුවණින් බලන්ටේ කියලා අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.